ආයිබෝවන් අපේ දරුවන්ට සාහිත්‍ය අධ්‍යයනය රසවත් අත්දැකීමක්. සාහිත්‍යයෙහි අංගවලින් වඩාත්ම ජනකාන්ත නොයසේනම් රසාලිප්තම අංගය කුමක්ද කියලා ඇහුවොත් මම දන්නවා බොහෝ අය කවිය නම් සාහිත්‍යාංගය තමයි වඩා රසවත් සාහිත්‍යාංගය කියලා පිළිතුරු දෙන බව. අද අපේ පාඩම වෙන්නේ කවිය නැමැති සාහිත්‍යාංගයේ ලක්ෂණ කෙබඳුද කියන එක හඳුනා ගැනීම. උසස් පෙළ 12 ශ්‍රේණියේ දරුවන්ට නියමිත පාඩමක් අද අප තෝරාගෙන තියෙන්නේ. පාඩමට පිවිසෙන්නට පෙර ආතුව මේ පාඩමේ කරුණු අප පෙළගස්වාගෙන තියෙන්නේ මේ පාඩම අවසානයේදී අපේ දරුවන් කවර ඉලක්කයකට ළඟා කිරීම සඳහාද කියන කරුණ විමසලා බලන්නට ඕනේ. අප ඉගෙනුම් ඵල ඒ වගේම පාඩමේ නිපුණතා මට්ටම කියන කරුණ ඔබට පැහැදිලි කරන්නේ සෑම පාඩමකමදී ඒ අරමුණ පෙරදරි කරගෙන. ඒ අනුව අප මේ පාඩමේ නිපුණතාව ලෙස ගන්නේ 6 නූතන කාව්‍ය සාහිත්‍යයේ විකාශනය හා සුවිශේෂතා හඳුනාගෙන කාව්‍ය විචාර සංකල්ප පිළිබඳ අවබෝධයෙන් යුතුව නිර්දිෂ්ට කාව්‍ය රස විඳින්මින් විචාරෙහි යෙදේ. නිපුණතා මට්ටම මේ පාඩමේ 6.1 කවිය නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. ඒතර අද අපේ පාඩම වෙන්නේ කවිය නැමැති සාහිත්‍යාංගයේ ලක්ෂණ විස්තර කිරීම පිණිස. පාඩම අවසානයේ දරුවන් මේ ඉගෙනුම් ඵල වෙත ළඟා වෙන්නට ඕනේ. කවිය යනු කුමක්දයි නිර්වචනය කරන්නට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වගේම කවියෙහි මූලිකාංග හඳුනාගෙන ඒවා විස්තර කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕනේ. නූතන කාව්‍යයේ ලක්ෂණ හා විශේෂතා හඳුනා ගැනීමටත් කිසියම් ආකාරයක පෙළඹවීමක් මේ පාඩම අගදී අප කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔව්. අපේ දරුවෝ දන්නවා සාහිත්‍ය කියලා කියපුවාම එහි ආකාර දෙකක් තියෙනවා. සාහිත්‍ය කියලා ගත්තාම එහි එක අර්ථයක් තමයි කිසියම් භාෂාවකින් ලේඛනගත කොට තිබෙන එහෙම නැත්නම් භාෂාවකින් නිර්මාණය කොට තිබෙන එක ලිඛිත වෙන්න පුළුවන් අලිඛිත වෙන්න පුළුවන් සකලවිධ නිර්මාණයන් සාහිත්‍ය ලෙස ගැනීම. අප සාහිත්‍ය නම් පදේ පෘතුලාර්ථය හැටියටයි එය සඳහන් කරන්නේ. ඒ වගේම සාහිත්‍ය නම් පදයේ විශේෂාර්ථයක් තියෙනවා. ඒ විශේෂාර්ථයට අනුව රසිකයා තුල රසවින්දනයක් ඇති කිරීමේ අරමුණින් නැත්තම් රස නිස්පත්තියේ අරමුණින් නිර්මාණය කොට තිබෙන දේ තමයි සාහිත්‍ය විදිහට ගන්න. අප ඒවට රසවින්දනයේ සඳහා සාහිත්‍ය කියලා කියන්න පුළුවන්. ඒ වගේම දැනුම සඳහා සාහිත්‍ය කියලා තව වර්ගයක් අපට බෙදන්නට පුළුවන්. සාහිත්‍ය කියන පදයට සමාන අර්ථ දෙන පදයක් විදිහට තමයි පැරණි සාහිත්‍යයේ විශේෂයෙන් සංස්කෘත සාහිත්‍යයේ කාව්‍ය කියන පදය භාවිත කරලා තියෙන්නේ. අද අප සාහිත්‍ය එක අංගයක් හැඳින්වීමට පමණක් මේ පදේ යොදා ගත්තට එහි මුල් අර්ථය සලකනකොට කාව්‍යයන්ෙන් අදහස් කරන්නේ පද්‍ය කාව්‍ය පමණක් නෙමෙයි සාහිත්‍යයට අයිති සියලුම සාහිත්‍යාංග කාව්‍ය කියන නමින් අපට කාව්‍ය කියන පදයෙන් හඳුන්වන්නට පුළුවන්. එතකොට සාහිත්‍ය හා කාව්‍ය යනු පර්යාය අර්ථ දෙන පද දෙකක්, සමානාර්ථ පද දෙකක්. සාහිත්‍යෙහි එහෙම නැත්නම් කාව්‍යෙහි ප්‍රභේද අපේ සංස්කෘත සාහිත්‍ය ධරයන් කොහොමද දක්වලා තියෙන්නේ කියන එක මුලින්ම අපි විමසලා බලමු. ඔව්. ගද්‍ය කාව්‍ය කියලා එක කොටසක් තියෙනවා. ඡන්දස් රහිත වාක්‍ය ක්‍රමයෙන් නිර්මාණය කරපු නිර්මාණවලට කියන්නේ ගද්‍ය කාව්‍ය කියලා. අපේ දරුවෝ දන්නවා දැන් ඔබට ඔබේ සාහිත්‍ය නිර්දිෂ්ටයේ කෙටි කතා තියෙනවා, නව කතා තියෙනවා, ඒ වගේම පුරාතන ගද්‍ය සාහිත්‍ය කෘති වලින් ගත්ත කතාවස්තු තියෙනවා. මේවා වැටෙන්නේ ගද්‍ය කාව්‍ය කියන ගණයට. වාක්‍ය ක්‍රමයට ඡන්දස් රටාවක් භාවිත නොකොට වාක්‍ය ක්‍රමයට රචනා කරපු නිර්මාණ ඒවට අපි කියන්නේ ගද්‍ය කාව්‍ය කියලා. ඊළඟට දෙවැනි වර්ගයේ පද්‍ය කාව්‍ය. පද්‍ය කාව්‍ය දැන් අද අපේ මාතෘකාවට පදනම් කරගන්නේ පද්‍ය කාව්‍ය කියන සාහිත්‍යාංගය. පද්‍ය කාව්‍යය ඡන්දසින් බැඳ තිබීම තමයි විශේෂත්වය වන්නේ. ඡාන්දසික නිර්මාණයන්ට අපි කියනවා පද්‍ය කාව්‍ය කියලා. ඒ වගේම තුන්වෙනි වර්ගය චම්පු කාව්‍ය විදිහට හඳුන්වනවා. දැන් සංස්කෘත හා පාලි වගේ සාහිත්‍යවල
චම්පු නමින් සාහිත්‍යාංග වෙනම හඳුනා ගන්නට පුළුවන්. වෙනම ග්‍රන්ථ හඳුනා ගන්න පුළුවන් චම්පු කාව්‍ය කියන නමින්. නමුත් සිංහල සාහිත්‍යයේ චම්පු නමින් අතීතේ හැඳින්විය හැකි ග්‍රන්ථ ලියවිලා තිබුණු බවක් අපට පේන්නේ නැහැ. සියබස් ලකර කතුවරයත් අර පෙදෙන් බුදු සිරිත කියන ගීයෙන් පැහැදිලි කරන ආකාරයට පද යුතු බසින් නළුවෑ. ගද්‍ය පද්‍ය කියන ආකාර දෙකම යොදාගත් නිර්මාණවලට නාටක කියලා කියන්නේ. නාට්‍ය තමයි එහෙම ලියලා තියෙන්නේ. එතකොට චම්පු කියලා සාහිත්‍යාංගයක් අපේ සාහිත්‍යය තුළ අතීතයේ තිබුණු වග පේන්නේ නැහැ ඒ අනුව. නමුත් මෑත ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා රචනා කරපු විලාසිනියකගේ ප්‍රේමය කියන පොත චම්පු කාව්‍යයක් විදිහට සැලකෙනවා. ඒ වගේම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ලියපු ජීවක වත කියන පොතත් එතුමා චම්පු කාව්‍යයක් විදිහටයි නම් කරලා තියෙන්නේ. එතකොට අතීතයේ අපේ සාහිත්‍යයේ නොතිබුණු චම්පු කාව්‍ය කියන සාහිත්‍යාංගයේ අඩුව වර්තමාන සාහිත්‍ය දරයන් විසින් සම්පූර්ණ කරන්නට ගත්ත උත්සාහයන් තමයි ඒ මම සඳහන් කරපු ග්‍රන්ථ වලින් පැහැදිලි වෙන්නේ. දෘශ්‍ය කාව්‍ය, රූප කාව්‍ය, ගේය කාව්‍ය ආදී විදිහටත් කාව්‍ය නැත්තම් සාහිත්‍යයේ ප්‍රභේද කීපයක් අපට හඳුන්වන්නට පුළුවන්. දැන් නාට්‍යයට අපි දෘශ්‍ය කාව්‍ය කියලා කියනවා. මක් නිසාද? එය නරඹා රස විඳින්නට තියෙන සාහිත්‍යාංගයක් නිසා. ඒ වගේම චිත්‍රපටයත් වර්තමානයේ ජනප්‍රිය සාහිත්‍යාංගයක් විදිහට අප සලකනවා. චිත්‍රපටයේ රූප කාව්‍ය. මොකද රූපය හරහා තමයි කතා පොත ඉදිරිපත් කරන්නේ. ඒ නිසා රූප කාව්‍ය කියලා කියනවා. දැන් බොහොම ජනප්‍රියයිනේ ගීත නිර්මාණ, ගීත පදමාලා වලට ගේය කාව්‍ය කියලා කියනවා. හැබැයි සෑම ගීතයක්ම ගේය කාව්‍යයක් විදිහට හඳුන්වන්න අමාරුයි. සාහිත්‍යමය ලක්ෂණ ගැබ් වෙන රසවත් අර්ථවත් ගේය පද නිර්මාණ වලට තමයි අපට කිව හැක්කේ ගේය කාව්‍ය කියලා. ওই විදිහට දැන් පැහැදිලි වෙන්න ඕනේ කාව්‍ය යනු අප සිතාගෙන ඉන්න විදිහට පද්‍ය කාව්‍ය හැඳින්වීමට පමණක් යෙදෙන නමක් නෙමෙයි. කාව්‍ය යන්න අතීතේ සාහිත්‍ය යන අර්ථයෙන් යෙදුණා. එතකොට සාහිත්‍යයට ඇතුළත් වන සෑම අංගයක්ම කාව්‍ය බව පැහැදිලි වෙන්න ඕනේ. ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය, රූප කාව්‍ය, ගේය කාව්‍ය ආදී යෙදුම් ගැන අවධානය යොමු කරනකොට මේ කාරණේ අපට පැහැදිලි වෙනවා. අප බලමු ඊළඟට කවිය කියන සාහිත්‍යාංගය හැඳින්වීමට, ඒ පද්‍ය කාව්‍ය කියන සාහිත්‍යාංගය හැඳින්වීමට වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන වෙනත් පද මොනවද? වෙනත් වචන මොනවද? කාව්‍ය, කවි, පද්‍ය, පැදි, විරිත්වැකි, සඳස්වැකි ආදී නම් පද්‍ය කාව්‍ය හඳුන්වන්නට වර්තමාන ලේඛකයන්ගේ පොතපතෙහි හමු වෙනවා. නිසා මේ කොයි නමින් හැඳින්නුවත් ඒ අදහස් කරන්නේ පද්‍ය කාව්‍ය කියන එක අපේ දරුවෝ අවබෝධ කරගත යුතු වෙනවා. නිසඳස් නමින් හැඳින්වෙන කාව්‍ය විශේෂය හැඳින්වීම සඳහා විරිත්වැකි සඳස්වැකි කියන පද භාවිත වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් මෙතනදී මතක තියාගන්න. දැන් මම මුලින් සඳහන් කළානේ පද්‍ය කාව්‍ය සඳහා සඳස්වැකි, විරිත්වැකි කියන නම් පාවිච්චි කරනවායි කියලා. නමුත් එක් පද්‍ය කාව්‍ය විශේෂයක් තියෙනවා නිසඳස් කියලා. මේ නිසඳස් කියන පද්‍ය කාව්‍ය විශේෂය හඳුන්වන්නට විරිත්වැකි සඳස්වැකි කියන පද යෙදෙන්නේ නැහැ. මක් නිසාද ඒවා විරිතකට ඡන්දසට අනුකූලව කරන නිර්මාණ නොවන නිසා. අප ඊළඟට බලමු කවිය කියන සාහිත්‍යාංගය පිළිබඳව. දැන් මෙතන අප කවිය කියලා භාවිත කරන්නේ පද්‍ය කාව්‍ය. මින්මත්තට අපි කවිය කියලා කියවොත් මේ පාඩම තුල එයින් අප අදහස් කරන්නේ පද්‍ය කාව්‍ය කියන එක හොඳට අපේ දරුවෝ අවධාරණයට ගන්න ඕනේ. පද්‍ය කාව්‍ය පිළිබඳ නිර්වචන කීපයක් අපි සලකලා බලමු. විශ්වනාථ කියන ಭಾರತೀಯ පඬිවරයා කවිය හඳුන්වන්නේ කාව්‍යං රසාත්මකං වාක්‍යං. බොහෝම ප්‍රසිද්ධ ජනප්‍රිය ප්‍රකට නිර්වචනයක්. ඒ වගේම බොහොම අර්ථානුකූල නිර්වචනයක්. තේරුම රසය ආත්මය කොටගත්ත වැකිය තමයි කාව්‍ය. එතකොට රසය ආත්මය කොටගත්ත වැකි තියෙන්නේ ගද්දේ නම් ඒත් කාව්‍යයි. රසය ආත්මය කොටගත්ත වැකි තියෙන්නේ නාට්‍යයේ නම් ඒත් කාව්‍යයි. රසය ආත්මය කොටගත්ත වැකි තියෙන්නේ ගීතේ නම් ඒත් කාව්‍යයි. චිත්‍රපටේ නම් ඒත් කාව්‍යයි. එතකොට මේ රසය ආත්මය කොටගත්ත වැකි වලින් නිර්මාණය කොට තිබෙන ඕනෑම සාහිත්‍යාංගයකට අපට පොදුවේ පුළුල්ව කාව්‍ය කියන නම දෙන්නට පුළුවන්. තවත් නිර්වචනයක් බලමු. ඡන්දසින් බැඳුනේ
පද්‍යයි ඡන්දසින් තොර ඌයේ ගද්‍යයි කියලා අදහසක් ප්‍රකාශ වෙනවා. ඡන්தோ රහිතං ගද්‍යං ඡන්தோ බද්ධ පදම් පද්‍යං. ඡන්දසින් බඳින පද සහිත ඌයේ පද්‍යයේය ඡන්දසින් තොරව ප්‍රබන්ධය කරපු ඒවා ගද්‍යය කියලා කියනවා. එතකොට දැන් මෙතනදී යමක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. සෑම කවියක්ම ඡන්දසින් බැඳුණු එකක්ද? සෑම කවියක්ම ඡන්දසින් බැඳිය යුතුයි කියලා නීතියක් නියමයක් නැහැ. දැන් නිසඳස් කියන ඒවත් අපි කාව්‍ය නිර්මාණ විදිහට ගන්න නිසා එතන ඡන්දසක් නැහැනේ. දැන් මේ නිර්වචනයෙන් පැහැදිලි කරන්නේ පද්‍යයේ ලක්ෂණ. පද්‍යයක් නම් එය ඡන්දසින් බැඳ තිබිය යුතුයි. හැබැයි පද්‍ය කාව්‍යයක් වෙන්න නම් එය ඡන්දසින් බැඳ තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ රසවත් වෙන්නත් ඕනේ. ඡන්දසින් නොබැඳ රසවත් ආකාරයට කරපු නිර්මාණයක් වුණත් අපට කාව්‍යයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තාම සමහර වෙළඳ දැන්වීම් පද්‍ය මාර්ගයෙන් ඉදිරිපත් කරනවානේ. ඒ වගේම අපේ දරුවෝ දැකලා ඇති ඔය බස් රථ වලට නගිනකොට බස් රථයේ දොරේ පාපූර්වයේ යන්න එපා, සීට් වලට හානි කරන්න එපා, මාරු කාසි අරගෙන එන්න ආදී විදිහට පද්‍යයෙන් දැනුම් දීම් කරලා අලෝප ස්ටිකර්ස් එහෙම දැකලා ඇති. ඒතර මේවා අපට කාව්‍ය කියලා හඳුන්වන්න බෑ. මොකද අර රසාත්මක බව කියන එක මේ නිර්මාණවල දැකිය නොහැකි ලක්ෂණයක්. මේවාෙහි තියෙන කිසියම් බිරිතකට තාලයකට අනුව පද ගලපා කරපු ස්වරූපයක් පමණයි. පද්‍ය කියන ලක්ෂණය මේවාෙහි තියෙනවා. මේවා කාව්‍ය වෙන්නේ නැහැ. එතකොට ඡන්දසින් බැඳි පමණින් පද්‍ය කාව්‍ය නිර්මාණය වෙන්නේ නැහැ. පද්‍ය නම් නිර්මාණය විය හැකි. එක්තැන් වූ ශබ්දය හා අර්ථය කාව්‍ය වේ. රුද්‍රට කියන ಭಾರತೀಯ පඬිවරයා කවිය පිළිබඳව එහෙම නිර්වචනයක් දෙනවා. එක්තැන් වුණු ශබ්දාර්ථයන් තමයි කාව්‍ය කියලා කියන්නේ. ඒ වගේම රමණීය අර්ථ ප්‍රතිපාදනය කරන ශබ්දයට කාව්‍ය කියනවා. ජගන්නාථ කියන පඬිවරයාගේ නිර්වචනය. ඇත්ත වශයෙන්ම කවියක සෑම යෙදුමකින්ම රමණීය අර්ථ ඉස්මතු වෙන්නට ඕනේ. එහෙම නිර්මාණයකට තමයි කාව්‍ය කියලා කිව හැක්කේ. තවත් අපි නිර්වචන ටිකක් බලමු. කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම. දැන් අර පළමුව අපි සාකච්ඡා කරපු නිර්වචන ಭಾರತೀಯ සංස්කෘත පඬිවරුන් කවිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්වචන. ඊට අමතරව බටහිර සාහිත්‍ය දරයන් කොහොමද කවිය හඳුන්වා දෙන්නේ? මේ එස්.ටි. කොල්රිච් කියන විචාරකයා සාහිත්‍ය දරයා කවිය හඳුන්වනකොට කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම. දරුවනේ කවියක් ලියනවා කියලා කියන්නේ කඩදාසියක් සහ පෑනක් අරගෙන එකවර එක දිගට ලියාගෙන යාමක් නෙමෙයි. අප අතරට එන කවියක් ලියන්නට ඒ කවියා කොයිතරම් දුක් විඳින්නට ඇද්ද? කී වතාවක් ඔය කවිය කපලා කොටලා යලි යලි සකස් කරන්නට ඇද්ද? එතකොට හොඳම වචන හොඳම පිළිවෙලට එක්තැන් කරගත්ත නිර්මාණයකට තමයි කවියක් කියලා කියන්නේ. කවියක බැහැර කළ හැකි, අතහැර දැමිය හැකි අකුරක් වචනයක් ඉස්පිල්ලක් පාපිල්ලක් තියෙන්න විදිහක් නැහැ. ඒක හරියට හොඳට කපලා ඔපමට්ටම් කරපු දියමන්තියක් වගේ. කවිය යනු අනුත්සාහකව ගලා එන ප්‍රබල හැඟීම්ය. විලියම් වර්ඩ්ස්වර්ත් එහෙමයි කවිය නිර්වචනය කරන්නේ. කිසි උත්සාහයක් නැතිව අපේ මනසේ නැගෙන ප්‍රබල හැඟීම් වචන බවට පෙරලපුවාම ඒක කවියක් බවට පත් වෙනවා. පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වූ කලි කවියයි. විලියම් හැස්ලිට් එහෙමයි කවිය හඳුන්වන්නේ. පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ. පරිකල්පනය කියලා කියන්නේ මනසින් විචිත්‍ර දේ මවා ගැනීමේ කුසලතාව. කවියෙකුට හැකියාව තියෙන්න ඕනේ. කවියාගේ ප්‍රතිභාව මුවහත් වෙන්නේ පරිකල්පනයේ මත කියලා කියමනක් තියෙනවා. එතකොට පරිකල්පනයේ සහ මනෝභාවයන්ගේ ප්‍රකාශිත භාෂාව තමයි ප්‍රකාශන මාධ්‍ය තමයි කවිය කියලා කියන්නේ. විලියම් හැස්ලිට් එහෙමයි කවිය නිර්වචනය කරන්නේ. ආකෘතික පරිසමාප්ත භාවයට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් නිර්මිත වූ දෙයකට කවිය කියලා කියනවා. ටී.එස්. එලියට් කවිය වූ කලි ජීවිතය පිළිබඳ මිනිසාගේ ප්‍රතික්‍රියා සටහන් කරන සූක්ෂම උපකරණයකි. ලුයි මැක්නීස් හරි අපූර්ව නිර්වචනයක්. ජීවිතය පිළිබඳ මිනිසාගේ ප්‍රතික්‍රියා සටහන් කරන සූක්ෂම උපකරණය තමයි කවිය කියලා කියන්නේ. සෑම කවියකම ඒ කවීන් වින්දනය කරපු කිසියම් අත්දැකීමක් ගැඹෙනවා. එතකොට ඒ අත්දැකීම හේතු කොටගෙන කවියා තුළ දැනුණු හැඟීම් තමයි නිර්මාණයෙන් ප්‍රකාශයට පත් කරන්නේ.
මේ කියන ජීවිතය පිළිබඳ මිනිසාගේ ප්‍රතික්‍රියා. කවියක ගැබ්වෙනවා කියන කාරණේ තමයි අර්ථවත් වෙන්නේ. ක්‍රිස්ටෝපර් ප්‍රයිඩ් කියනවා තමාලද චමත්කාරයේ ගවේෂණය කිරීම පිණිස මිනිසා විසින් පරිහරණය කරනු ලබන භාෂාව ඌ කලී කවිය වන්නේය. තමන් ලබපු චමත්කාරය ගවේෂණය කිරීම සඳහා මිනිසා පරිහරණය කරන භාෂාව තමයි කවිය. කාව්‍ය නිර්මාණයකින් චමත්කාරයක් ජනනය වන්නට ඕනේ. ඒ වගේම කාව්‍ය රසාස්වාදය කියන්නේ මොකක්ද කියන එකත් අපි දල වශයෙන් සලකා බලන්න ඕනේ. දැන් අර පැහැදිලි කරපු නිර්වචන වලින් යම් අදහසක් ඇති කරගන්න ඕනේ කාව්‍ය කියන සාහිත්‍යයන්ගේ විශේෂත්වය කුමක්ද කියන එක ගැන. දැන් අපේ දරුවන්ට નિયમિત පද්‍ය සංග්‍රහයේ කිසියම් කවි පෙළක් රසාස්වාදේ කරන්නට ප්‍රශ්න පත්‍රයේ ලැබෙනවා. එතකොට ඔබ අර්ථ සම්පන්න ප්‍රමාණවත් රසවින්දනයක් ඉදිරිපත් කළ යුතු වෙනවා ඉහළ ලකුණකට යාම සඳහා. එතකොට රසවිඳීමක් කියන්නේ මොකද්ද? අපි බොහෝ විට දකිනවා දරුවන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට දීලා තියෙන කවි පෙළ පිළිබඳ රසවින්දනයක් ලියනවා වෙනුවට බොහෝ අය ලියන්නේ ඒ කවි පෙළේ අර්ථය. කවියෙන් කවිය අරගෙන ඒ කවිවල අර්ථ ලියාගෙන යනවා. ඒක රසවින්දනය කියලා අපි හඳුන්වන්නේ නැහැ. රසාස්වාදය කියන එක වෙනස් ආකෘතියකට කරන වැඩක්. මොකද්ද රසාස්වාදයක් කියන්නේ? කාව්‍ය නිර්මාණයක් කියවන රසිකයෙකු තුළ උපදින රස භාවයන් හා ඒ සඳහා තුඩු දෙන අදාළ කවි පෙළේ අනුභූතිය භාෂාව හා ආකෘතිය පිළිබඳව සහේතුකව සිදු කරන අර්ථ සම්පන්න විග්‍රහයට තමයි රසාස්වාදයක් කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. කවි පෙළ කියවීමෙන් තමා තුළ හටගත්ත හැඟීම් මොනවද කියන එක තමන්ගේ සිතට එබිලා බලලා අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තමන් වින්දනය කරපු රසය නිවැරදිව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ රසයට හා ඒ භාවයන්ට හේතුභූත වුණු අපේ රස විඳින කවි පෙළේ අනුභූතිය, ඒ කිව්වේ අත්දැකීම, කවියා යොදාගෙන තියෙන භාෂාව, කාව්‍යෙහි ආකෘතිය පිළිබඳව හේතුකාරණා සහිතව සිදු කරන අර්ථවත් විග්‍රහයකට තමයි අපි රසාස්වාදයක් කියලා කියන්නේ. එතකොට කවි පෙළේ එක් එක් කවිය අරගෙන වෙන වෙනම අර්ථ කියාගෙන යාම නෙමෙයි කළ යුත්තේ. කවි පෙළ කියවා සමස්තය අවබෝධ කරගෙන ඒ අනුව ඒ කවි පෙළේ අත්දැකීම මොන වගේ එකක්ද, කොහොමද කවියා අත්දැකීම ඉදිරිපත් කරලා තියෙන්නේ, ඊළඟට කවියා මේ අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමට එකත් හරි වැදගත්. ප්‍රතිනිර්මාණය කරනවා. අත්දැකීම විස්තර කිරීම නෙමෙයි කවියෙක් කරන්නේ. තමන් අත්විඳපු අත්දැකීම රසිකයාගේ සහෘදයාගේ මනසේ නැවත ඒ විදිහටම ඉදි කරනවා, ඉදි වෙන්න සලස්සනවා. ඒකයි ප්‍රතිනිර්මාණය කියලා කියන්නේ. ප්‍රතිනිර්මාණය නොවුණු අත්දැකීමක් සහිත කවි පෙළක් සාර්ථක නැහැ. එතකොට ඒ අත්දැකීම භාෂාව, ආකෘතිය ආදී පිළිබඳව හේතුකාරණා සහිතව කරනු ලබන විග්‍රහයට අපි කියනවා රසවින්දනය කියලා. රසාස්වාදයකදී අන්තරාවර්තීව ඒ කිව්වේ තමන්ගේ හිත ඇතුළට තමන් එබිකම් කරලා බලන්න ඕනේ. තමන්ගේ සිතේ පහළ වෙච්ච හැඟීම් මොනවද ඒ කවි පෙළට අදාළව කියන එක අව්‍යාජව හඳුනා ගන්නට ඕනේ. අන්තරාවර්තීව තමා තුළ හටගත් හැඟීම් ගවේෂණය, ඒ කෙරෙහි ඉවහල් වූ අදාළ නිර්මාණයේ අංග පිළිබඳ සියුම් හා තාර්කික පරීක්ෂාවත් පැහැදිලි හා රසවත් භාෂාවකින් ඒවා ඉදිරිපත් කිරීමත් කළ යුතුයි. අඹ ගෙඩියක් කාලා ඒ අඹ ගෙඩියේ රස විඳපු කෙනෙකුට තව කෙනෙකුට කියනවා එයා මේ අඹ ගෙඩියේ මෙච්චර රසයි කියලා. නමුත් ඒක අහගෙන ඉන්න කෙනාට අර අඹ ගෙඩිය අනුභව කරපු කෙනා විඳපු රසය දැනෙන්නේ නැහනේ. එයාට ඒ රසය දැනගන්න එයාත් අඹ ගෙඩියක් භුක්ති විඳින්නට ඕනේ, අනුභව කරන්නට ඕනේ. එතකොට රස වින්දනය කියන එකෙත් ඔය தත්ත්වය තමයි තියෙන්නේ. තමන් විඳපු රසය නිසි ආකාරයෙන් විග්‍රහ කොට දැක්වුවොත් තමයි ඒ රසාස්වාදයේ කියවන කෙනාට අදාළ නිර්මාණයේ මෙබඳු රසයක් ගැඹෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව්. එතකොට රසාස්වාදය භාවයන්ගේ හා බුද්ධියේ සංකලනයෙන් සිදු කළ යුත්තක්. හොඳට මතක තියාගන්න. තමන්ට ඒ නිර්මාණය කියවීමෙන් දැනුණු හැඟීම් ටික ඉදිරිපත් කරනවා වගේම අදාළ කාරණා තාර්කිකව විග්‍රහ කරමින් තමයි රසාස්වාදය ගොඩනගන්නට ඕනේ. තනිකරම හැඟීම් මත පදනම්ම නෙමෙයි, බුද්ධියත් ඉවහල් කරගෙන රසාස්වාදය ඉදිරිපත් කළ යුතුයි. ඒ සඳහා රසාස්වාද උසස් මට්ටමේ රසාස්වාද කියවන්නට ඕනේ. ඒ අනුව රසාස්වාද ලියන්නට පුරුදු වෙන්නට ඕනේ. ගුරු උපදේශයන් හරි වැදගත් මේ සඳහා. ඒ වගේම විවිධ රසවින්දනාත්මක වැඩසටහන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ බඳු දේ ඇසුරු කිරීමෙන්
රසවින්දනයක් ලියන්නේ කොහොමද? රසාස්වාදයක් ලියන්නේ කොහොමද කියන එක අපේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. කාව්‍ය මූලිකාංග. මොනවද කාව්‍ය මූලිකාංග? අන්තර්ගතය. එහෙම නැත්නම් වස්තු විෂය. භාෂාව, ආකෘතිය. ප්‍රධාන වශයෙන් කාව්‍යයක තියෙන අංග අපි අංග තුනකට කවිය අංග තුනකට බෙදා ගන්නවා. අන්තර්ගතය කියලා කියවේ කවි පෙළේ වස්තු විෂය කියලාත් අපි ඒක හඳුන්වනවා. නැවත අන්තර්ගතය අපි බෙදනවා අරමුණ සහ අත්දැකීම කියලා කොටස් දෙකකට. අරමුණ කියන්නේ කවියා ඒ කාව්‍ය නිර්මාණය මගින් සමාජයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන දේ. ඊළඟට ඒ කවි පෙළ සඳහා කවියා ඇසුරු කරගත්ත මුල් කරගත්ත අත්දැකීමට කියන අනුභූතිය කියලා. මේ දෙකම ඇතුළත් වෙන්නේ කවි පෙළක අන්තර්ගතය කියන කොටසේ. අපි මේ දෙකටම පොදුවේ කියනවා කවි පෙළේ වස්තු විෂය කියලා. ඊළඟට කවිය යනු භාෂාත්මක ප්‍රාතිහාර්යයක්නේ. කවිය තනිකරම භාෂාවේ වචන පදනම් කොටගෙන ඉදිරිපත් කරන සාහිත්‍යාංගයක්. ඒ නිසා කවියක් ගැන වචන අමතක කරලා කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. බස අනිත් සාහිත්‍යාංග වලට වඩා ඊටාම වැදගත් වන සාහිත්‍යාංගය තමයි කවිය කියලා කියන්නේ. ඒතර කවි පෙළේ භාෂාව රසවින්දනයේදී සියුම් විමර්ශනයට භාජනය කළ යුතුයි. ඊළඟට ආකෘතිය. ආකෘතිය කියන්නේ කවි පෙළේ බාහිර ස්වરૂපය. විවිධ ආකෘති තියෙනවා. ඒ ආකෘති වලින් කුමක්ද කවියා භාවිත කරලා තියෙන්නේ කියන එක සලකා බලන්න ඕනේ. මේවා අපි වෙන වෙනම දැන් අරගෙන ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න. ඔව්. කවි පෙළක අරමුණ කියන්නේ මොකක්ද? සාහිත්‍ය නිර්මාණයක් තුළින් පාඨක ලෝකයට ඉදිරිපත් කෙරෙන චින්තනය, වින්දනය, ආකල්පය හා අභිප්‍රාය අරමුණ තමයි අපි හඳුන්වන්නේ කවියක අරමුණ නමින්. බලමු අපි උදාහරණයක් අරගෙන අපේ දරුවන්ට හොඳට හුරු කවියක් මේ ජන කවියක් ප්‍රකට ජන කවියක්. බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. බොහොම රසවත් ජන කවියක්. මේ ජන කවියේ අරමුණ මේ ජන කවිය නිර්මාණය කරපු කවියා මේ කවිය මගින් මුදුන්පත් කරගන්න අරමුණ කුමක්ද කියන එක අපි සලකලා බලමු. මවක තුල දරුවෙකු කෙරෙහි පවත්නා අසීමිත සෙනෙහස ඉස්මතු කොට කලගුණ නොදත් දරුවෙකුගේ ආත්මාර්ථකාමී ක්‍රියාවක් විවේචනය කිරීම තමයි මේ කවියගේ අරමුණ. ඊටාම අපූරු අරමුණක් මූලික කරගෙන නිර්මාණය කරපු රසවත් ජන කවියක්. ඔය විදිහට කවියක අරමුණ අපි හඳුනා ගන්නට ඕනේ. ඒ අරමුණ පිළිබඳව කරන විග්‍රහයකින් තමයි කාව්‍ය රසාස්වාදයට මුල පුරන්නට ඕනේ. අපි දකිනවා අපේ දරුවෝ කරන ලොකු වරදක් මේ කවිය ගැන ඒ කවියගේ සාහිත්‍ය පොතපත ගැන යුගය ගැන අනවශ්‍ය විදිහට දීර්ඝ විස්තර කරමින් කල් මරනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ බොහොම සීමිත වේලාවක් රසාස්වාදයක් ලියන්න. එහිදී කවි පෙළේ නම දන්නවනම් සඳහන් කළාට කමක් නැහැ. ඒ සඳහන් නොකලාය කියලා ප්‍රශ්නයකුත් නැහැ. ඔබට දීලා තියෙන කවි පෙළේ වචන පද්ධතිය පරීක්ෂා කරමින් රසාස්වාදේ ලියාගෙන යාම තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. නිසා කවියේ අරමුණ කුමක්ද කියන එක පිළිබඳව කෙරෙන පැහැදිලි කිරීමකින් රසවින්දනය ආරම්භ කිරීම වඩා සුදුසුයි. අපි බලමු ඊළඟට අනුභූතිය නැත්තම් මේ අත්දැකීම. කවියක අත්දැකීම කියන්නේ මොකක්ද? කවියට පමණක් නොව ඕනෑම කලාකෘතියකට මූලාශ්‍රය වන්නේ නිර්මාණකරුවා විඳීමෙන්, ඇසීමෙන්, දැකීමෙන්, කියවීමෙන් ලැබපු යම් අත්දැකීමක්. දැන් මේ අපේ දරුවෝ 11 ශ්‍රේණියේදී භාෂාව හා සාහිත්‍ය පොතේ මීට අදාළ පාඩම් කියවලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. අත්දැකීම් කොහොමද කවියක ලබා ගන්නේ කියන කාරණා පිළිබඳ උදාහරණත් එක්ක ඔබ ඉගෙන ගත්තා. ඒවත් මතකෙට නගා ගන්න ඕනේ මේ පාඩම් වලදී. දැන් අපි බලමු ඔය කියපු
ආකාරයට අත්දැකීම් වර්ග කීපයක් හඳුනාගෙන දැන් කතා පුවතක් පදනම් කොටගත් අත්දැකීම් සමහර කාව්‍ය නිර්මාණවල අපි දකිනවා. උදාහරණයක් හැටියට ගුත්තිලය ඔබට නිර්දිෂ්ටයි. ගුත්තිල කාව්‍ය රචනා කරලා තියෙන කතා පුවතක් මුල් කරගෙන. අත්දැකීම කතා පුවතක්. කාව්‍යසේකරය ජාතක පොතේ සත්තු භත්ත ජාතක කතාව. සුදෝ සුදු කියන කාව්‍ය කේයස්ගේ නැත්නම් සාගර පලන්සූරියගේ කතා පුවතක් කවියට නැගීමක්. එතකොට ඔන්න කතා පුවත් අත්දැකීම් කොටගත් කාව්‍ය රචනා හමු වෙනවා. කිසියම් අවස්ථාවක් මුල් කොටගෙනත් කවියෙකුට කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අත්දැකීම වෙන්නේ අවස්ථාවක්. දැන් ඔබේ පද්‍ය සංග්‍රහයේ මතක ඇතිනේ මගුල් ගීය කියන කවි පෙළ අරිසෙන්නහු බුදු සූරීන්ගේ කිසියම් අවස්ථාවක් මුල් කොටගත් කාව්‍ය නිර්මාණයක්. ඒ වගේම විචාර චින්තාවක් මූලික කරගෙනත් කවීනට නිර්මාණ බිහි කළ හැකි. එබඳු නිර්මාණ කීපයක් මේ තියෙන්නේ. ජී.බී. සේනානායක කවියාගේ දෙවියන් මැරීම කවි පෙළ කියවලා බලන්න. ඔබට නියමිත පද්‍ය සංග්‍රහයේ තියෙනවා මේ කවි පන්ති. මම මේ උපුටාගත්ත බොහෝ කවි පන්ති ඒ පද්‍ය සංග්‍රහයේ ඒවා. දෙවියන් මැරීම කවි පෙළ හරහා අර ආගමික භක්තිය සහ බුද්ධිය අතර ඇති වෙන හැප්පීම ගැටීම කියන කාරණේ තමයි නිරූපණය කරන්නේ. අබිනික්මන මහාචාර්ය සිරිගුණසිංහගේ ඒ වගේම මහගමසේකර කවියාගේ මාර යුද්ධය මේ කවි පෙළවල් විචාර චින්තා අත්දැකීම් බවට පත් කොටගෙන නිර්මාණය කරපු කවි පෙළවල්. හැඟීම් මාත්‍රයක් මූලික කරගෙනත් කවි පන්ති ලියන්න පුළුවන්. දැන් ලාල් හෑගොඩ කවියාගේ සතුට කවි පෙළ සතුට කියන හැඟීම මූලික කරගෙන ඒක වටා ඊටාම විචිත්‍ර අදහස් මාලාවක් ගලපමින් ලියපු කවි පෙළක්. ඒ වගේම විමල් දිසානායක කවියාගේ නාගල කන්ද කවි පෙළ විප්‍රවාසයේ පසුවන කෙනෙක් අත්විඳින පාළුව කාන්සිය තනිකම හුදකලාව කියන හැඟීම මූලික කොටගෙනයි ලියලා තියෙන්නේ. ඒ වගේම බුද්ධදාස ගලප්පත්ති කවියාගේ දුරු රට ගිය පුතු කියන කවි පන්තිය ගත්තාම තමන්ගේ පුතා කිසියම් කටයුත්තකට විදේශගත වෙලා අධ්‍යාපනය සඳහා වෙන්න ඇති. පුතාගෙන් දුරස් වීම නිසා තාත්තට දැනෙන පාළුවන මේ කවි පෙළ පුරාම විස්තර කෙරෙන්නේ. ඒතර හැඟීමක් මූලික කොටගත් කාව්‍ය රචනා. ওই විදිහට අත්දැකීම් අපට බෙදා දක්වන්නට පුළුවන්. අපි බලමු අත්දැකීමක් ඉදිරිපත් කරනකොට ඒ අත්දැකීමේ තියෙන මූලික ගුණාංග මොනවද කියන එකත් අපි සලකා බැලිය යුතු වෙනවා. දැන් මේ ඔබට නියමිත පද්‍ය සංග්‍රහයේ පොඩිදුව කියලා කවි පෙළක් තියෙනවා. මොනිකාරුවම් පතිරණ කිවිදියගේ ඒ කවි පෙළෙන් ගත්ත එක කවියක් මේ. පවුලේ බර අඩු කරන්න gederin පිට වන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ජීවිතයේ පළමු වරට තනි වුණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කිව්වේ ලිසී කියලා. දැන් මේ කවි පෙළට පදනම් වෙච්ච අත්දැකීම කොයි වගේ එකක්ද කියන එක අපි සලකා බලමු. කාව්‍ය නිර්මාණයක අත්දැකීමේ අපූර්ව භාවය කියන එක අතිශය වැදගත් වෙනවා. ඒ වගේම අර්ථාන්විත බව යන්නේ අදහස් කරන්නේ එම අත්දැකීම මගින් සහෘදයට රසිකයට ජීවිතාවබෝධයක් අත් කරලා දිය යුතුයි. ජීවිතාවබෝධයක් අත්කොට දෙන විදිහේ අත්දැකීම් වලට තමයි අපි කියන්නේ අර්ථාන්විත අත්දැකීම් කියලා. ඒ වගේම අව්‍යාජත්වයකුත් තියෙන්න ඕනේ අත්දැකීමේ. කවියා තමන්ගේ නිර්මාණය හරහා ඉදිරිපත් කරන අත්දැකීමේ අව්‍යාජ බව පැවතුනොත් තමයි සහෘදයා තුළ විශ්වාසයක් ගොඩනැගෙන්නේ ඒ අත්දැකීම පිළිබඳව. ප්‍රබල භාවය අත්දැකීම ඉදිරිපත් කරන ආකාරය සහෘදයාට රසිකයාට මනවින් දැනෙන විදිහට අත්දැකීම ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා ඉදිරිපත් කරන අත්දැකීමේ ප්‍රබල බව කියන එක අතිශය වැදගත් කාරණයක්. දැන් අප මේ උදාහරණ වශයෙන් ගත්ත මොනිකාරුවම් පතිරණ කිවිදියගේ පොඩිදුව කියන කවි පෙළේ අනුභූතියට අවධානය යොමු කරපුවාම මෙහි අත්දැකීම පවුලේ අගහිගකම් වලට පිළියමක් ලෙස නගරේ මැදුරක මෙහෙකාර සේවයට ගිය දැරියකට මාපිය සෙනෙහසින් ඈත්ව නන්නාඳුනන පරිසරයක මුහුණ දීමට සිදුව ඇති අකාරුණික తত্ত্বය හමුවේ දැනෙන තනිකම පාළුව හා අසරණ භාවය. මේ කවි පෙළේ අත්දැකීම එය. ඇයගේ මුවින්ම ඒ හැඟීම් ප්‍රකාශයට පත් කිරීමට සැලැස්වීම නිසා අත්දැකීමේ අව්‍යාජත්වයක් වගේම ප්‍රබලතාවකුත් පවතිනවා. වෙන කෙනෙක්ගේ කාරණේ විස්තර කරනවා වෙනුවට එය අත්විඳින කෙනාගේ මුවින්ම ප්‍රකාශ වෙන අදහසක් ලෙස අත්දැකීම ඉදිරිපත් කොට තිබීම හේතු කොටගෙන අත්දැකීමේ ප්‍රබලතාව වගේම අව්‍යාජ බවත් ආරක්ෂා වෙලා තියෙනවා.
එතකොට කාව්‍ය නිර්මාණයක අත්දැකීමේ තියෙන ওই ගුණාංග පිළිබඳව අප රස විඳිනකොට අවධානය යෙදවිය යුතුයි. ඊළඟට අපි කවියෙහි භාෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. කාව්‍ය රසාස්වාදයේදී ප්‍රමුඛ අවධානය ඒ කවි පෙළේ බස කෙරෙහි යොමු කළ යුතුමයි. කවියේ වචන අතරින් අපි යන්නට ඕනේ. එහි රසය විඳින්නට කවියේ වචන අතරින් ගමන් කරන්නට ඕනේ. කාව්‍ය භාෂාව පැහැදිලි කිරීමට පෙර ආතුව භාෂාවේ අර්ථ ව්‍යාපාර තුනක් තියෙනවා. ඒ තුන ගැන කියලා දෙන්න ඕනේ. භාෂාවේ අර්ථ ව්‍යාපාර තුන අභිධා, ලක්ෂණා, ව්‍යංජනා විදිහට නම් කරනවා. අභිධා කියලා කියන්නේ වාච්‍යාර්ථ ඉදිරිපත් කරන අර්ථ ව්‍යාපාරයට. කිසියම් වචනයක කෙලින්ම ප්‍රකාශිත අර්ථයට අපි කියන්නේ වාච්‍යාර්ථය කියලා. ඒ වාච්‍යාර්ථ නිපදවන අර්ථ ව්‍යාපාරයට කියනවා අභිධා. වාච්‍යාර්ථ වලට තව නමක් පාවිච්චි කරනවා කෝසාර්ථ කියලා. මොකද ශබ්දකෝෂවල එහෙම වචනවල මතු පිට අර්ථයනේ පැහැදිලි කරන්නේ. සැඟවුණු අර්ථ ගැන කතා කරන්නේ නැහැනේ. ඒ නිසා වාච්‍යාර්ථ, කෝසාර්ථ. සාමාන්‍යයෙන් වාර්තාත්මක ලේඛනවල පමණයි මේ වාච්‍යාර්ථවත් භාෂාව භාවිත කරන්නේ. ඊළඟට ලක්ෂණා කියලා අර්ථ ව්‍යාපාරයක් තියෙනවා. මේ අර්ථ ව්‍යාපාරයෙන් උත්පාදනය කරන අර්ථවලට කියන්නේ ලක්ෂ්‍යාර්ථ කියලා. ලක්ෂ්‍යාර්ථ යනු කිසියම් යෙදුමක වාච්‍යාර්ථය අර්ථ විරහිත වූ විට ඒ යෙදුමේ දෙවැනි විශේෂ අර්ථයකට යොමු වෙන්නට ඕනේ. ඒ දෙවැනි විශේෂ අර්ථයට තමයි අපි කියන්නේ ලක්ෂ්‍යාර්ථය කියලා. උදාහරණයක් ගත්තොත් ගංගාවේ ගොපලු ගම කියපුවාම ඒකේ වාච්‍යාර්ථයට පැවැත්මක් නැහැනේ. ගඟක කොහොමද ගලාගෙන යන ගංගාවක ගොපලු ගම්මානයක් තියෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා වාච්‍යාර්ථය අතහරිනවා. අතහැරලා දෙවෙනි අර්ථයට යනවා. දෙවෙනි අර්ථය තමයි මේ කියන්නේ ගඟක් අසබඩ තියෙන ගොපලු ගම්මානයක් පිළිබඳව. අන්න ලක්ෂ්‍යාර්ථය. දොලේ කඩේ ගලා හැල්න දොලක කොහොමද කඩයක් තියෙන්නේ? ඒක වෙන්න බෑ. වාච්‍යාර්ථය අර්ථ විරහිතයි. ඒ නිසා මේ දොලේ කඩේ යනුවෙන් අදහස් කරන්නේ දොලක් අසබඩ තියෙන කඩයක් ගැන. අන්න ලක්ෂ්‍යාර්ථය. එතකොට ඒ බඳු ලක්ෂ්‍යාර්ථ මතු කරන අර්ථ ව්‍යාපාරයකුත් භාෂාවේ තියෙනවා. තුන්වෙනි වර්ගයට කියනවා ව්‍යංජනා කියලා. ව්‍යංජනා නැමැති අර්ථ ව්‍යාපාරයෙන් නිපදවන අර්ථවලට තමයි අපි කියන්නේ ව්‍යංග්‍යාර්ථ. ව්‍යංග්‍යාර්ථ ව්‍යංග්‍යාර්ථ වලට ධ්වනිතාර්ථ කියලාත් කියනවා. එතකොට කවියා යොදා ගන්න භාෂාවේ තියෙන විශේෂත්වය තමයි ව්‍යංග්‍යාර්ථවත් භාවය. ව්‍යංග්‍යාර්ථවත් භාවයෙන් යුක්ත භාෂාවක් කවියා යොදා ගත යුතුයි. ඒ කිව්වේ කෙලින් කියවෙන අරුත් සහිත යෙදුම් නෙමේ කවියා භාවිත කරන්නේ, වක්‍රව ප්‍රකාශ වන අරුත් සහිත යෙදුම්. එබඳු යෙදුම් වල පවත්නා වක්‍රාර්ථ නැත්තම් ව්‍යංගයෙන් ප්‍රකාශ වන අර්ථ කවරේද කියන එක රසාස්වාදයේදී විමසා බැලිය යුතු වෙනවා. එතකොට මේ ව්‍යංග්‍යාර්ථ හඳුනා ගැනීම කියන එක රස විඳින කෙනාගේ රසඥතාව මතත් වෙනස් වෙන්න පුළුවන්. එකම කවියක ඒ පුද්ගලයන් වෙනස් ව්‍යංග්‍යාර්ථ ප්‍රකාශ කළ හැකියි. එහෙම වෙන්නේ රස විඳින කෙනාගේ සාහිත්‍ය භාවිතාව, ඒ වගේම එයාගේ අත්දැකීම් වපසරිය, ඒ වගේම එයාගේ රස විඳීමේ සූක්ෂම භාවය ආදී කාරණා මත රස විඳීමේ පරාසයන් වෙනස් වෙන්න පුළුවන්. ව්‍යංග්‍යාර්ථ ග්‍රහණය කියන එක වෙනස් වෙන්නට පුළුවන්. නමුත් මූලික වශයෙන් කවි පෙළක් රස විඳිනකොට අපේ දරුවෝ උත්සාහ කරන්න ඕනේ. අර මම මුල්නුත් කිව්වා කවියෙන් කවිය අරගෙන කවිවල අර්ථ කියාගෙන යාම නෙමේ රසාස්වාදය කියන්නේ. සමස්තය අරගෙන සමස්තයෙන් ප්‍රකාශ වන ව්‍යංග්‍යාර්ථ මොනවද කියන එක පිළිබඳව පළල්ව කරන කතිකාව සාකච්ඡාව තමයි රසාස්වාදය කියන්නේ. ඒ නිසා ඔබ හැම වෙලේම කවි පෙළක් කියවනකොට ඒ කවි පෙළේ යටින් ගලාගෙන යන අර්ථ සමුදාය කෙබඳුද කියන එක හඳුනා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. ගැඹුරු රසාස්වාදයක් නිර්මාණය කළ හැක්කේ එවිට. අපි බලමු ඊළඟට ව්‍යංග්‍යාර්ථ නිපදවන භාෂාවක් යොදාගත්ත කවි පෙළකින් උපුටාගත්ත කවියක් මේ තියෙන්නේ. දරුවන්ට මේ කවි පෙළත් નિયમિતයිනේ. දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් පරාක්‍රම කොඩිතුවක්කු කවියගේ නිර්මාණයක්. බොහොම රසවත්. ඔබේ යොවුන් සමයේ අත්දැකීම් වලට බොහොම සමීප අත්දැකීමක් මුල් කරගත්ත කවි පෙළක්. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ.
සූරලා ගෙන යන්න මාහදේ පිපුන මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? දැන් බලන්න සූරලා ගෙන යන්න මාහදේ පිපුන මල්. මේ බිඳුණු පෙමක් මුල් කරගෙන ලියපු කවි පෙළක් මේක. ඒ ප්‍රේමයෙන් පරාජයට පත්වෙච්ච කතකයා බිඳ වැටුණු අතීතය ගොඩනගාගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට දරන උත්සාහය තමයි මේ කවි පෙළ තුල සාකච්ඡා කරන්නේ බොහොම අපූර්ව විදිහට. එතකොට නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකින්ද? එයා ඔහුව දාලා ගියයි කියලා ඒ ගැන හිතා වැළපෙමින් ගත කරන ජීවිතයේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නෙවෙයි. ඔව් ඉතින් අපේ ජීවිතවල නොඑක් තැන්වල අපට වරදිනවනේ. එක තැනක් වැරදුනහම ජීවිතේම ඉවරයි කියලා හිතන්නේ නැතුව ඔහොම තමයි ජීවිතේ වැරදිච්ච තැන් තව කොච්චර තියෙනවද? ඒවා නිවැරදි කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා සුබවාදී ධනාත්මක චින්තනයක් උපදවා ගන්නට ඕනේ. සූරලා ගෙන යන්න මාහදේ පිපුන මල්. ඔන්න කවියා ඊටාම ප්‍රබල ව්‍යංග්‍යාර්ථයන් දනවන යෙදුමක් පාවිච්චි කරනවා. සූරලා ගෙන යන්න මාහදේ පිපුන මල්. හදේ පිපුන මල් මොනවද? හදේ පිපුන මල් යන්නෙන් කවියා අර්ථවත් කරන්නට උත්සාහ කරන්නේ බලාපොරොත්තු, සිතේ නැගුණු බලාපොරොත්තු, අනාගත අපේක්ෂා, ප්‍රාර්ථනා. ඒ ප්‍රේම සම්බන්ධය මූලික කරගෙන ඔහු තුල නැගුණු අනාගත ප්‍රාර්ථනා, අපේක්ෂා, බලාපොරොත්තු තමයි මෙතන මල් යන්නෙන් අදහස් කරන්නේ. එතකොට බොහොම අකාරුණික විදිහට ඒ ප්‍රේමය උදුරාගෙන ඔහුගෙන් වෙන් වෙලා ගියපු තැනැත්තියගේ ක්‍රියාව කවියා ඉදිරිපත් කරනවා. සූරලාගෙන යන්න. දැන් මල් ගහක ඉත්තක තියෙන මල් ටික පරිස්සමෙන් ගහට ඉත්තට හානියක් නොවන විදිහට නෙලා ගන්න එකක් හූරලා කොළයි දලුයි අර මල් පොහොට්ටුයි මලුයි ඔක්කොම විනාශ වෙන විදිහට හූරලා ගන්න එක තව එකක් නේ. මේ ක්‍රියා දෙකේ ස්වභාවය තේරෙන්න එපා නේ. අර දෙවෙනුව කියපු ක්‍රියාව කොයිතරම් අකාරුණික ක්‍රියාවක්ද? ඒ වගේ තමයි මේ තැනැත්තිය ඔහුගේ හදවතේ අනාගතයේ පිළිබඳව පැවතිච්ච බලාපොරොත්තු අපේක්ෂා සියල්ලම හූරලා අරගෙන ගිහිල්ලා. මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? බලන්න ඔහු බිඳ වැටුණු තැනින් නැගිටින්නට දරන උත්සාහය කොයිතරම් වැදගත්ද කියලා. ඔව්. පිපිච්ච මල් ටික හූරලා ගෙන යන්න පුළුවන්. හැබැයි ඒ මල්ලිත්තේ ආයෙත් මල් පිපෙනවා. ඒ මල් පිපීමේ ශක්තිය විනාශ කරන්න බැරි වෙලා. ව්‍යංග්‍යාර්ථ කොච්චර ලස්සනට ග්‍රහණය කරගන්න පුළුවන්ද? අන්න කවි පෙළක ඔය විදිහට යටින් යන අර්ථ පළල්ව සාකච්ඡා කළ යුතුයි. කවියා බස යොදාගන්නේ ඔය විදිහේ ව්‍යංග්‍යාර්ථ ඉස්මතු වෙන ආකාරයට. භාෂාවේ ව්‍යංජනා ශක්තිය පෝෂණය කරන අංග මොනවද? කවියා ව්‍යංග්‍යාර්ථවත් භාෂාවක් නිපදවා ගැනීම සඳහා මොන අංගද පාවිච්චි කරන්නේ? බලමු. කාව්‍යාලංකාර, අපූර්ව පද සංඝටන, එහෙම නැත්නම් අපි රූපකාර්ථවත් යෙදුම් කියලා ඒවට කියනවා භාවපූර්ණ පද. අපි බලමු දැන් ඔය එකිනෙක වෙන වෙනම අරගෙන. කාව්‍යාලංකාර ගත්තහම කාව්‍යාලංකාර අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. කාව්‍යාලංකාර කියලා කියන්නේ කාව්‍ය සෝභා කරාන් ධර්මාං අලංකාරම් ප්‍රචක්ෂතේ. එහෙමයි කියන්නේ. කාව්‍ය ශරීරය සුන්දර කරන, රමණීය කරන ධර්මතාවන්ට තමයි අලංකාර කියලා කියන්නේ. ඒතර ඒවා වර්ග දෙකකට බෙදනවා. අර්ථාලංකාර, ශබ්දාලංකාර. කවියක අර්ථය හා ශබ්දය කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඒතර කවිය අර්ථය රමණීය කරන, සුන්දර කරන අලංකාර වලට කියනවා අර්ථාලංකාර කියලා. කවියේ ශබ්දය රසවත් කරන, මිහිරි කරන, මధుර කරන අංග වලට කියනවා ශබ්දාලංකාර කියලා. අර්ථාලංකාරය යටතේ උපමා, රූපක, උත්ප්‍රේක්ෂා, සමාසෝක්ති කියන ප්‍රධාන අලංකාර හතරට අපි අවධානය යොමු කරනවා. සාමාන්‍යයෙන් අලංකාර 35ක් ගැන තමයි අලංකාරවාදීන් කතා කරන්නේ. එයින් අපේ කවියෝ සුලභව යොදා ගන්න අලංකාර කීපයක් පමණයි අද අප ඔබට පැහැදිලි කරන්නේ. ශබ්දාලංකාරය යටතේ අනුප්‍රාසය හා එලිසමය කියන කොටස් අපට සාකච්ඡා කළ හැකියි. බලමු අපි අලංකාරය යටතේ උපමා අලංකාරය කියන අංගය අපේ දරුවෝ දන්නවා මේවා ගැන. නිසා කෙටියෙන් අපි සාකච්ඡා කරගෙන යන්. උපමාවක උපමේය හා උපමානය කියලා කොටස් දෙකක් තියෙනවා. හරි. මනින අංගය මැනගනු ලබන වස්තුව, මනින වස්තුව මැනගනු ලබන වස්තුව කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට උපමානය කියලා කියන්නේ යම් වස්තුවක් යම් තත්වයක් පැවසීමට උපකාර වන වස්තුව. දැන් මුහුණ උපමේය නම් උපමානය සඳ. එතකොට මේ උපමේය හා උපමාන යන වස්තුන් දෙකේ සමානත්වය දැක්වීම සඳහා වාචක શબ્දයක් භාවිත කරන්න ඕනේ.
ඒ වාචක શબ્දයක් විදියට ගන්නේ නිපාතයක්. මෙන් සේ වැනි එව් වගේ බඳු විලස වගේ නිපාතයක් අර උපමේයයි උපමානයයි දෙකේ සම්බන්ධය දැක්වීමට ඉදිරිපත් වෙනවා නම් ඒකට අපි කියනවා උපමා අලංකාරය කියලා. හරි ලේසි උපමාව හඳුනා ගන්න. මුහුණ සඳ වැනිය. එතකොට මුහුණ කියලා කියන්නේ උපමේය, සඳ කියන්නේ උපමානය. හරි. ඊළඟට අපි බලමු රූපකාලංකාරය කියන්නේ මොකක්ද කියලා. මෙන්සේ වැනි වගේ එව් විලස බඳු යන වාචක શબ્ද ඉවත් කොට උපමානය හා උපමේය දෙක එකක්සේ ගත් විට ඒකට කියනවා රූපකාලංකාරය කියලා. අත් ලපලු, වදන් අමා, දුක්ගිනි, පාපියු. සාමාන්‍ය මෙහෙමයි. යම් වස්තුවක් තවත් වස්තුවක් වගේ කියනවට වඩා ඒකම තමයි මේක. මේකම තමයි ඒක. එතකොට තරු ඇස් කියපුවාම තරු සහ ඇස් කියන්නේ දෙකක් නෙමෙයි එකක් වගේ අදහසක් දෙනවා නම් අන්න ඒවට අපි කියන්නේ රූපකාලංකාර කියලා. ඊළඟට බලමු අපි උත්ප්‍රේක්ෂාලංකාරය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ උත්ප්‍රේක්ෂාලංකාරය සමාසෝක්ති අලංකාරය වගේ ඒවා දරුවන්ට ආගන්තුකයි. ඒවා ටිකක් හොඳින් අපි අවබෝධ කරගන්න ඕනේ. ස්වාභාවික දෙයක් කවියා වෙනස් ලෙසකින් කල්පනා කොට ඉදිරිපත් කරනවා නම් අන්න ඒකට කියනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. දැන් බලන්න මේ ගිරා සංදේශේ කවියක් පියකරු තෙනෙන් පැරදී පිවිසි වනවිල පිවිතුරු හසුන් එන ලෙස යලි ගෙදිගුවිල විසිතුරු මෙපුර වර අඟනන් වෙමින් ලොල පියයුරු පටින් බැඳ වසති සිතේ බල. ජයවර්ධනපුරයේ හිටපු ස්ත්‍රීන් පිළිබඳ වර්ණාවක් මේ කරන්නේ. සුවිසල් මැදුරු වල ගෙවතු වල තිබුණා පොකුණු විල් ගෘහදීර්ඝිකා විල් කියලා අපි ඒවා හඳුන්වනවා. ගෙදිගු විල් කියලා කියන්නේ ගෘහදීර්ඝිකා විල් ගෙවතු වල තිබිච්ච පොකුණු. මේ පොකුණු වල අලංකාරය වැඩි කළා ඒ පොකුණු වල හිටපු හංසයන්. නමුත් ජයවර්ධනපුරයේ වාසය කරන තරුණ රෝමත් ස්ත්‍රීන්ගේ පයෝදර දැකලා මේ හංසයෝ ලැජ්ජාවටපත් වුණා. Tamanට වඩා මේ අයගේ පයෝදර සුන්දරයි කියලා තවත් ඒ අය ඇසුරේ ඉන්න එකේ තේරුමක් නැහැ කියලා මේගොල්ලෝ කැලෑවට පියාඹලා ගියා. කැලෑවට හංසයෝ පියාඹලා ගිය නිසා විල් පාළු වුණා. විලේ තිබිච්ච අලංකාරය නැතුව ගියා. ඒ නිසා නැවත මේ හංසයන් විල් වලට ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් හැටියට ජයවර්ධනපුරයේ හිටපු රූමත් ස්ත්‍රීන් තනපටින් තමන්ගේ පයෝදර වසා ගත්තා. දැන් ඔහොම අදහසක් තමයි මේ කවියෙන් ඉස්මතු කරන්නේ. දැන් කවියාට ඌමනාකම තියෙන්නේ ජයවර්ධනපුරයේ හිටපු තරුණ රූමත් ස්ත්‍රීන්ගේ සුන්දරත්වය වර්ණනා කිරීමනේ. කවියා ඒ සඳහා වෙනත් කාරණයක් ඇසුරු කර ගන්නවා. එතකොට ස්වාභාවික දෙයක් කවියා වෙනස් විදිහකට කල්පනා කොට ඉදිරිපත් කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. සමාසෝක්ති අලංකාරය. සමාසෝක්ති අලංකාරය කිවි සංකේත වලට. කවියෝ සංකේත යොදා ගන්නවා බොහෝ අදහස් අරුත් නිරූපණය කිරීම පිණිස. යම් දෙයක් ගැන පවසා එයින් වෙනත් දෙයක් ගැන ඇගවීමට තමයි සමාසෝක්තිය නැත්තම් සංකේතය කියලා කියන්නේ. දැන් මේ මහාචාර්ය විමල් දිසානායකගේ මියගිය උවැසිය කියන කවිපෙළ. මේ කවිපෙළේ කොතැනකවත් කෙනෙකුගේ මිය යාමක් පිළිබඳව වචනයෙන් කියවෙන්නේ නැහැ. නමුත් කවියා සංකේත මගින් ඒ අදහස අඟවනවා. පිරුවානා පොත් වහන්සේ කනප්පුවේහි පෙරලී ඇත මිදුල පුරා වියලුණු කොළ ඒ මේ අත විසිර තිබේ මිදුලේ පහන් පැලේ නිතර සැලුණු දැල්ල නිවි ගොස්ය මහරෑගේ පිළිකන්නේ බල්ලකු උඩුබුරනු ඇසේ. බල්ලගේ උඩුබුරලෑම ඒ වගේම පහන් පැලේ පහන නිවී යාම ආදී සංකේත ප්‍රබලව කෙනෙකුගේ මිය යාම සහ ඒ අවට පරිසරයේ පාළු බව නිරූපණය කිරීමට යොදාගෙන තියෙනවා. අන්න ඔය වගේව තමයි සමාසෝක්ති අලංකාර නැත්තම් සංකේත කියලා කියන්නේ. අපි ඊළඟට බලමු තවත් ව්‍යංජනා ශක්තිය දියුණු කිරීමට යොදා ගන්න උපක්‍රම අපූර්ව පද සංඝටන. අප හොඳින් දන්නා වචන මින් පෙර නොවිරු ලෙස සංයෝග කිරීමට තමයි අපූර්ව පද සංඝටනාව කියලා කියන්නේ. ඒවට අපි කියනවා රූපකාර්ථවත් යෙදුම් කියලා. තරු පිපෙයි, මල් සිනාසෙයි, මුහුද නින්දට වැටෙයි, පැදකුණු කොට එළඳ. දැන් ලඳක් පැදකුණු කරන්නේ නැහැනේ. පැදකුණු කරන්නේ අපි බෝධියක්, චෛත්‍යයක් වගේ දෙයක් නේද? දකුණු අත පැත්තෙන් පූජ්‍ය වස්තුවක් වටා ගමන් කිරීමට අපි කියනවා ප්‍රදක්ෂිනා කිරීම කියලා. ස්ත්‍රියක් වටා පැදකුණු කරනවා කියපුවාම ඒ පද ගැළපීමේ තියෙන අපූර්වත්වයේ හේතු කොටගෙන රූපකාර්ථ නැගෙනවා උත්ප්‍රාසයෙන් යුක්ත. පොළව ලොවිනවා වැහි පොද දිව දික් කරලා හනිකට. පොළව ලොවිනවා. පොළව කොහොද ලෙවකන්නේ? අචේතනික වස්තුන් සමග සචේතනික ක්‍රියා සංකලනය කිරීමක් තමයි මේ පද සංඝටනා තුල හමු වෙන්නේ. එමගින් රූපකාර්ථ නැගෙනවා.
භාවපූර්ණ යෙදුම් භාවිත කිරීම හරහා කවියෙකුට පුළුවන් තමන්ගේ බස ව්‍යංජනාත්මක කරන්නට. භාවාත්මක හැඟීම් ප්‍රබෝධයට ලක්කොට රසිකයා අත්දැකීම හා ඒකාත්මික කරගන්නා වූ වදන් වලට අපි කියනවා භාවපූර්ණ යෙදුම් කියලා. දැන් ඔබට નિયમિત දයාසේන ගුණසිංහගේ රන්තැටියක කඳුළු කියන කවි පෙළෙන් කවි දෙකක් මම මේ උපුටා ගත්තේ භාවපූර්ණ භාෂාව හඳුන්වා දීමට. සෙමෙන් තව සෙමෙන් පස් පිඩැලි පෙරලන්න මවග ඇකයෙහි පහස නොදත් දැරියකි සිඟිති. දැන් මේ මියගිය බිලිඳිය පන පිටින් ඉන්නවා වගේ හැඟීමක් තමයි තාත්තා තුළ තියෙන්නේ. ඇගේ දේහය මිහිදම් කරලා ඒ වලට පස් දානකොට හෙමින් දාන්න දැරියට රිදෙයි කියන හැඟීම ප්‍රකාශ වෙනවා. භාවපූර්ණ යෙදුම්. කිරි ගරුඬ කොත් හෙලන අඳුරු සෙව නැලි අතර නුහුරු නුපුරුදු ලොවක සැතපෙන්න දියණියනි. තාත්තගේ හිතේ නැගෙන දුක, වේදනාව, අසරණකම මේ සියල්ල ඊටා හොඳින් ස්මතු වන විදිහේ වදන් මාලාවක් භාවිත කරනවා. ඒවා භාවපූර්ණයි. භාෂා සම්ප්‍රදාය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. කවියා කවර භාෂා සම්ප්‍රදායකින්ද ඇසුර ලබලා තියෙන්නේ කියන එක කවි පෙළේ බස ගැන කතා කරනකොට සඳහන් කළ යුතුයි. කවියා යොදාගෙන ඇති වචන කවර භාෂා සම්ප්‍රදායකට අයත් වූවක්දයි කියන එක විමසීමෙන් තමයි මේක නිගමනය කරන්නේ. එහිදී අපට චිරන්තන සාහිත්‍ය භාෂාව ඇසුරු කරගත්ත භාෂාවක් සහිත කවිපන්ති හඳුනා ගන්න පුළුවන්. ජනකාව්‍ය භාෂාව දැන් උදාහරණයක් විදිහට අඳුරාපේ දුක නිවාවේ ගුණදාස අමරසේකරගේ ජනකාව්‍ය බස්වහරට ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. නූතන විවහාර භාෂාව ඇසුරු කරගත්ත කාව්‍ය නිර්මාණ තියෙනවා. ඒ වගේම මේ භාෂා සම්ප්‍රදායන් කීපයක් මිශ්‍ර කරගෙන තමන්ගේ කවි බස නිපදවාගත්ත කාව්‍ය නිර්මාණත් අපට හමු වෙනවා. නිසා කවි පෙළේ වචන මාලාව දිහා බලලා අපට පුළුවන් නිගමනය කරන්න කෙබඳු භාෂා සම්ප්‍රදායකින්ද කවියා ආభాෂය ලබලා තියෙන්නේ කියන එක. ඊළඟට ශබ්දාලංකාර පැත්ත ගත්තාම කවියෙහි ශබ්දය මිහිරි කරන්නට, මధుර කරන්නට, රසවත් කරන්නට යොදා ගන්න උපක්‍රම ශබ්දාලංකාර කියන්නේ. ප්‍රධාන අලංකාර දෙකක්. දැන් විරිත, රිද්මය මේවත් ශබ්දාලංකාර වලට තමයි වැටෙන්නේ. අනුප්‍රාසය හා එලිසමය කියන අංග අපට ප්‍රධාන වශයෙන් දක්වන්නට පුළුවන්. අනුප්‍රාසය කියලා කියන්නේ එකම ශබ්දය, එහෙම නැත්නම් සමාන ශබ්ද සහිත පද ළඟ ළඟ යෙදීම තමයි අනුප්‍රාසය කියන්නේ. නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන මල් ගොමු ගුමු ගන්වන්නේ. එලිසමය කියලා කියන්නේ කාව්‍ය සිව්පද කවිවල තමයි බොහෝ විට එලිසමය අපි හඳුනගන්නේ. කාව්‍ය පාද සියල්ලම එකම පදයෙන් නැත්තම් සමාන අකුරු වලින් අවසන් කොට තිබීම. එහෙම නැත්තම් කාව්‍ය පාදයේ මුල මැද අග කියන තැන් වලට යෙදෙන පද සමාන අකුරු සහිත පද වීම තමයි එලිසමය නැත්තම් එලිවැට කියන එකේ ලක්ෂණය. දැන් මේ කවිය බලන්න පතින් ගතින් ඉතින් විතින් තින් කියලයි අවසන් වෙන්නේ හැම පාදයක්ම. රැටත් මීකත් ආයෙත් බීමත් හැම පදයක්ම පාද ආරම්භයේ තියෙන හල් තයන්ෙන් අවසන් වෙනවා. ඔකට තමයි අපි කියන්නේ එලිසමය නැත්තම් එලිවැට කියලා. එලිවැට කියන්නේ පාදයක අග සමාන අකුරු සහිත පදයේදීම, එලිසමය කියනවා කාව්‍ය පාදයක මුල මැද අග කියන තුන් පොළේම ඒ බඳු පදයේදීමට. ඒවට අපි කියන්නේ ශබ්දාලංකාර කියලා. ඊළඟට වැදගත් දරුවනේ කාව්‍ය ආකෘතිය කියන එක. කාව්‍ය ආකෘතිය anu කවියෙහි බාහිර පෙනුම නැත්තම් හැඩරුව. නොයසේනම් කවියක පද යොදා තිබෙන සැලැස්ම විදිහටත් අපට ඒක හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රධාන පද්‍ය කාව්‍ය ආකෘති 4ක් භාවිතයේ පවතිනවා. ඊට අමතරව තවත් ආකෘති විශාල ප්‍රමාණයක් අපේ කවියෙන් යොදා ගන්න අවස්ථා හඳුනාගත හැකියි. ගී, සිව්පද, සිලෝ, නිදහස් ප්‍රධාන කාව්‍ය ආකෘති 4. බලමු අපි ඒ ආකෘතිවල විශේෂතා. ගී ආකෘතිය විසම පාදයන්ගෙන් බැඳ තිබීම, එනම් ඒ පාදවල මාත්‍රා ප්‍රමාණය අසමාන වීම. ඡන්දස පිළිබඳව කිසියම් අවබෝධයක් මේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරනවා. ඡන්දස ගොඩ නැගෙන්නේ මාත්‍රා මත. කවියක විරිත තීරණය කරන ගුරුලඝු මාත්‍රා නියමයට තමයි අපි කියන්නේ ඡන්දස කියලා. එතකොට ගී නම් වූ පද්‍ය ආකෘතියේ විශේෂත්වය තමයි පාදවල මාත්‍රා ප්‍රමාණය සමාන නැහැ. දැන් මාත්‍රා ගැන ඔන්න ඔබට පැහැදිලි කිරීමක් කරනවා. ගුරු කියලා මාත්‍රා වර්ගයක් තියෙනවා, ලඝු කියලා මාත්‍රා වර්ගයක් තියෙනවා. දැන් ගුරු මාත්‍රාව යෙදෙන්නේ දීර්ඝාක්ෂර වලට හා හල් අකුරක් ඇති විට ඒ හල් අකුරටත් ඊට මුලින් තියෙන අකුරටත් කියන දෙකටම ගුරු මාත්‍රාවක් යෙදෙනවා. මේ ගුරු මාත්‍රාව සටහන් කරන ආකාරය අර්ධ කවයක හැඩේ. ලඝු
කෙටි අකුරකට ඇදෙන්නේ නැති අකුරකට යොදන මාත්‍රාව මේ කෙටි ඉරක් විදිහට තමයි ලඝු මාත්‍රාව භාවිත කරන්නේ. දැන් බලන්න පහළ තියෙන උදාහරණයක්. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දන නම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමේ. අම්මලා තාත්තලා මහන්සි වෙන්නේ ඒකටනේ. දරුවන්ට වියතුන්ගේ සභාවල ඉදිරියේ ඉන්න ශිල්ප ලබා දෙන්න. දැන් මේක ගී පද්‍ය ක්‍රමයට රචනා කරපු නිර්මාණයක්. මෙහි පාදවල පළමු පාදේ මාත්‍රා 14යි. දැන් අර මුලින් ගුරුලඝු යොදන ආකාරය ගැන කියලා දුන්නානේ. ඒ සැලැස්ම පදනම් කරන ගණන් කරලා බලන්න. මේ වගේ කවි අරගෙන ගුරුලඝු මාත්‍රා යොදලා බලන්න. පළවෙනි පාදේ 14යි, දෙකේ 9යි ඔහොම යන්නේ. විසමයි. අසමාන මාත්‍රා ප්‍රමාණයන්ගෙන් තමයි පාද නිර්මාණය වෙලා තියෙන්නේ. ඔකට අපි කියනවා ගී කියලා. සිව්පද පාද 4ක් තියෙනවා. පාද 4ේම මාත්‍රා සමානයි. බොහෝ විට පාදාන්තයේ එලි සමය දකින්නට පුළුවන්. මීසුණු කුසුම් රොන් මුසු නල සුව දැනවි. දැන් ඔබට තියෙනවා මේ අඩසඳ කියන කවි පෙළ. මීමන ප්‍රේමතිලකගේ. ඒ කවි පෙළෙන් මම මේක උපුටාගෙන තියෙන්නේ. සිව්පද ආකෘතිය යන්නේ. මාත්‍රා 18යි. සෙසු පාදවලටත් ඔබ අර විදිහට ගුරුලඝු මාත්‍රා යොදලා බැලුවොත් එහෙම මාත්‍රා 18 ගානේ යෙදෙන බව පෙනේ. සමුද්‍රඝෝෂ විරිත. ඕකට අපි කියන්නේ සිව්පද ආකෘතිය කියලා. ඊළඟට සිලෝ කියලා කාව්‍ය ආකෘතියක් තියෙනවා. සංස්කෘත භාෂාවේ පද්‍ය හඳුන්වන්නට ශ්ලෝක කියන නම යොදන්නේ. එය සිංහල භාෂාවට බෙදෙන්නේ සිලෝ කියන නමින්. සිලෝ පද්‍ය නිර්මාණය වෙන්නේ ඡන්දස් ශාස්ත්‍රයේ එක් ප්‍රභේදයක් වන ඝන එහෙම නැත්නම් වර්ණ ඡන්දසට අනුව. ඝනයක් කියලා කියන්නේ මාත්‍රා 3ක එකතුවක්. ඒ විදිහේ ඝන 8ක් තියෙනවා. හොඳයි මේවා දැනගන්න එක. අපේ දරුවන්ට පුළුවන් නම් හදන්න පුළුවන්. වස් කවි, සෙත් කවි, වස් කවි නම් හදන්න එපා. සෙත් කවි බන්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා මේ ගුරුලඝු මාත්‍රා ඝන ආදිය පිළිබඳ දැනුම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මේ වගුව ඔබ නිරීක්ෂණය කළොත් ඒ ඝන 8 පැහැදිලි වෙනවා. ඝන 8ේ ලක්ෂණ. මගනය ගුරු 3යි, නගනය ලඝු 3යි, යගනය මුලට ලඝුවක් අගට ගුරු 2ක්, රගනයේ මැදට ලඝුවක් දෙපැත්තේ ගුරු 2ක්, තගනයේ මුල ගුරු 2ක් අග ලඝුවක්, බගනය මුලට ගුරක් අගට ලඝු 2ක්, දගනය නැත්තම් ජගනය මධ්‍ය ගුරු දෙපස තියෙන්නේ ලඝු, සගනය ලඝු 2යි අගට ගුරයි. මේ පැත්තේ තියෙනවා සුබද අසුබද කියන එකත්. ඝන 4ක් සුබයි, ඝන 4ක් අසුබයි. සුබ ඝන පිහිටුවා නම් හදන්න ඕනේ. සුබ ඝන පිහිටුවා සෙත් කවි බඳින්න ඕනේ. අසුබ ඝන පිහිටෙව්වොත් වස් කවි වගේ දේවල් වලට තමයි ඒක යොදාගන්නේ. එතකොට සිලෝ කියන කාව්‍ය ආකෘතිය ගොඩනැගෙන්නේ ඔය කියන ඝනවලට පදනම්. උදාහරණයක් අපි ගනිමු. මේ මාලිනී කියන විරිත ගොඩනැගෙන්නේ සිලෝ පද්‍ය ආකෘතියට අනුව. එහි ලක්ෂණ තමයි නගන 2යි, මගනයයි, යගන 2යි, තගනයයි විදිහට මාත්‍රා මේ ඝන යෙදී තිබීම. තම නම මුවැක්කුවන් මල් මිටක්වත් පිදූවන්, තම නම කනෙලුවන් බස් සැබෑවයි ඇසූවන්, තම නම විමසුවන් සිත්හිලා ඒ දෙසූවන්, තම නම පැසසුවන් මොක් යවත් නම් වඳිම් උන්. අර එක පාදයක යොදලා තියෙනවා. මුලට තියෙනවා අන්න නගන 2ක් තියෙනවා. ඊළඟට තියෙනවා මගනයක්, ඊට පස්සේ යගන 2ක්. පාද 4ෙන් බොහොම තමයි ඝන යෙදිලා තියෙන්නේ. මේකට කියන්නේ සිලෝ කියන ආකෘතිය. මාලිනී විරිතේ ලක්ෂණ මේ පෙන්වුම් කළේ. සිලෝ ආකෘතියේ මාලිනී, ඉන්ද්‍ර වජ්‍රා, උපේන්ද්‍ර වජ්‍රා ඔය ආදී ගොඩක් විරිත් අපට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට නිදහස් කියලා නැත්නම් නිසඳස් කියලා කාව්‍ය ආකෘතියක් භාවිත වෙනවා. වර්තමානයේ ඊටාම ජනප්‍රිය කාව්‍ය ආකෘතිය මෙය. එහි ඡන්දසට සම්බන්ධයක් නැහැ. නිර්ඡන්දස්, ඡන්දසින් තොර කියන එකයි තේරුම. නිදහස් කාව්‍ය කියලත් මේ කවි ක්‍රමය හඳුන්වනවා. බුද්ධිය මිත්‍රයෙකයි සිතූ මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා හෙලීමි. දැවැන්තේ කුවන බුද්ධිය අඳුරෙහි මහාඩි තබමින් මා පිටිපසින් එනු මට ඇසේ. ඔබට දෙවියන් මැරීම කවි පෙළ මතකෙට නැගෙන්න ඕනේ. එය නිදහස් කාව්‍ය ආකෘතිය යොදාගෙන කරපු රචනාවක්. පාද කැඩීම, ඊළඟට පදවල ප්‍රමාණය තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන් ඡන්දසයේ කිසිදු බලපෑමක් නැහැ. ඡන්දසින් තොරව කරන නිර්මාණ. තවත් අපට ආකෘති කීපයක් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ආකෘතිය දැන් මේක කවියක්. මේක කවියක කොටසක් නෙවෙයි, තනිකරම කවිය මේ. කොච්චර අර්ථවත්ද බලන්න මේ කවිය. සුදු ඇඳුමෙන්ම ගොදුරු ගිල දමන මේ කොක්රෑන කොතරම් හැඩද. කොයිතරම් තියුණු සමාජ උත්ප්‍රාසයක් මේ කවිය තුලින් ඉදිරිපත් කරනවද. මහත් සඳ පිනිබිඳක කියන කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තේ කවියා නන්දන වීරසිංහ. එතකොට මේ ආකෘතියට අපි කියන්නේ හයිකු කාව්‍ය ආකෘතිය.
මේවට සැකෙවි කවි කියලාත් කියනවා. සැකෙවි කවි. ඊටාම සුළු වචන ප්‍රමාණයකින් පුළුල් අරුතක් ප්‍රකාශ වෙන කවිවලට කියනවා හයිකු නැත්තම් සැකෙවි. මේ කවි ක්‍රමය ජපානයේ පද්‍ය ක්‍රමයක්. එය ලංකාවට හඳුන්වා දීමට නන්දන වීරසිංහ කවියා සහ ආර්යවංශ රණවීර කවියා පුරෝගාමීව දායක වුණා කියලා සඳහන් කළ යුතුයි. මේ බඳු කවිත් තියෙනවා. මේවට අපි සැකෙවි කවි, සංක්ෂිප්ත කවි කියලා කියනවා. ඒ වගේම මේකත් කවියක්. අජිත් තිලකසේන කවියාගේ මාර්යාව කියන කාව්‍ය සංග්‍රහයෙන් මම මේ කවිය උපුටා ගත්තේ. බලන්න එකම වචන පෙළනේ සුදු මත සුදු සුදු මත සුදු සුදු මත සුදු සුදු මත සුදු අන්තිමට සුදු ඔක්කොම දිය වෙලා ගිහිල්ලා. දැන් මේවට කියන්නේ සංයුක්ත කවි. සංයුක්ත කවි මේ තියෙන්නේ. එතකොට කවි පෙළේ අකුරු වචන අතුරලා තියෙන ආකාරය අනුව යම් අරුතක් ස්මතු කෙරෙන කාව්‍ය ආකෘතියට අපි කියනවා සංයුක්ත කවි කියලා. මහගමසේකර මුලින් මේ කවි ක්‍රමය අත්හදා බැලුවා. තවමත් මේ කවි ක්‍රමයේ භාවිත කරන කවියා තමයි අජිත් තිලකසේන කවියා. දැන් අපේ දරුවන්ට මේ අනුව කාව්‍ය ආකෘති පිළිබඳව මන අවබෝධයක් ඇති වෙන්නට ඇති. එතකොට අද පාඩමේදී අප අවධානය යොමු කරපු කාරණා තමයි කවිය නැමැති සාහිත්‍යාංගයේ ලක්ෂණ හඳුනා ගැනීම. ඒ අනුව අපි කවිය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කළා. ඊළඟට කවියේ මූලිකාංග ගැන අපි කතා කළා. අන්තර්ගතය, භාෂාව, ආකෘතිය. ඊළඟට අපි ඒ කොටස් නැවත අනු කොටස් වලට කඩා ගනිමින් අන්තර්ගතය කියන්නේ මොකක්ද? අනුභූතිය, වස්තු විෂය. ඊළඟට භාෂාවේ තියෙන අංගෝපාංග මොනවද? භාෂාව ව්‍යංජනාත්මක කරන්නේ කොයි විදිහටද? ඊළඟට අපි ආකෘතියේ තියෙන කොටස් මොනවද? ආදී විදිහට මේ කාරණා පැහැදිලි කළා උදාහරණත් සමගින්. දැන් අපේ දරුවන්ට කවිය නම් වූ සාහිත්‍යාංගයේ මූලික ලක්ෂණ කෙබඳුද කියන එක පිළිබඳව මනා අවබෝධයක් ඇතයි කියලා අප විශ්වාස කරනවා. ඉතින් හැමදාමත්ම වගේ අදත් අපි පාඩම අගට ඇගීමක් ලබා දෙනවා. කවිය නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. කාව්‍ය භාෂාවේ විශේෂත්වයේ සුදුසු නිදසුන් සපයමින් පෙන්වා දෙන්න. වස්තු විෂය හා භාෂාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් උසස් පෙළ පද්‍ය සංග්‍රහයේ අන්තර්ගත අභිමත කවි පෙළකට රසාස්වාදයක් ලියන්න. අපේ දරුවන්ට නියමිත පද්‍ය සංග්‍රහයෙන් කවි පන්ති තෝරා ගනිමින් රසාස්වාද ලිවිය යුතුයි. රසාස්වාද ලිවීම සඳහා ලේඛනය ගොඩනගා ගන්න ඕනේ. ඒ සඳහා මම අර මුල්ලුත් සඳහන් කළා උසස් මට්ටමේ රසාස්වාද කියවන්න. කියවලා ඒ රචකයන් යොදාගෙන තියෙන භාෂා රීතිය, වාක්‍ය ක්‍රමය, වචනමාලාවාදිය අනුකරණය කළාට කමක් නැහැ. ඒ ක්‍රමයට තමන්ගේ ලේඛන ශෛලිය හොඳ මට්ටමකට ගොඩනගා ගනිමින් ගැඹුරු අර්ථ සම්පන්න රසාස්වාදයන් ලියන්න ඔබට පුළුවන් වෙන්නට ඕනේ. ඒ හැකියාව දියුණු කරගන්න සාහිත්‍ය විචාරයට රසාස්වාදයට හොඳ මට්ටමක කුසලතාවක් ඔබ තුල වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් අප සමගන්නවා. ආයිබෝවන්